කාණ්ඩ පිරිවැය කරණය. කාණ්ඩ පිරිවැය කරණය. හරි කාණ්ඩ පිරිවැය කරණය. හරි කාණ්ඩ පිරිවැය කරණය කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ හිතන්නකො එක භාණ්ඩයක් නෙමෙයි භාණ්ඩ කිහිපයක් අපි නිෂ්පාදනය කරනවා. එක භාණ්ඩයක් නෙමෙයි භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කරනවා නම් හරි එක භාණ්ඩයක් නෙමෙයි භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කරනවා නම් ඔක්කොටම එකපාර සල්ලි කියලා. අපි හිතමු ඔක්කොම ෂර්ට් 3ක් මහනවා ෂර්ට් 3ටම මහන්න පිරිවැය තමයි 2400. අන්න ඒව ඒ කියන්නේ එක ෂර්ට් එකක පිරිවැය එකද කියන්නේ ෂර්ට් 3ම මහනවා නම් ෂර්ට් 3ටම පිරිවැය. ෂර්ට් 3ටම පිරිවැය එකපාර කියනවා මෙච්චර 2400ක් ගියා කියලා. අන්න එහෙම ෂර්ට් 3ේම පිරිවැය එකපාර කියනවා නම් ඒකට කියනවා කාණ්ඩ පිරිවැය කරණය කියලා. දැන් කාර්ය පිරිවැය කරණය කියන්නේ එකක පිරිවැය හොයපු එකනේ. නමුත් කාණ්ඩ පිරිවැය ඉදි කරන්නේ භාණ්ඩ ගොඩක්. ඒ කියන්නේ ගොඩක් කියන්නේ අනන්තයක් නෙමෙයි ඈ. අනන්තයක් කියන්නේ අනන්තය දක්වා දාගෙන යන්නේ නැහැ. භාණ්ඩ කීපයක් එකතු කරලා ඒකේ පිරිවැය එකපාර කියනවා නම් ඒකට කියනවා කාණ්ඩ පිරිවැය කරණය කියලා. හරි ලියා ගන්න කාණ්ඩ පිරිවැය කරණය කියන එක මෙහෙම ලියන්න. භාණ්ඩ සමූහයක් ලියන්න පුතේ භාණ්ඩ සමූහයක් එක් නිෂ්පාදකයෙකුගෙන් නිපදවා ගන්නා විට එම භාණ්ඩ සමූහයේ පිරිවැය තීරණය කරන ක්‍රමවේදය කාණ්ඩ පිරිවැය කරණයයි. පිරිවැය තීරණය කිරීමේ ක්‍රමවේදය හරිද කාණ්ඩ පිරිවැය කරණයයි. පිරිවැය තීරණය කිරීමේ ක්‍රමවේදය කාණ්ඩ පිරිවැය කරණයයි. කාණ්ඩ පිරිවැය කරණයයි. කාණ්ඩ පිරිවැය කරණයයි. හරි කාණ්ඩ පිරිවැය කරණයයි. උදාහරණයක් ලියා ගන්න. එල්ලේ කණ්ඩායමකට නැත්නම් වොලිබෝල් කණ්ඩායමකට ටී-ෂර්ට් මැසීම. වොලිබෝල් කණ්ඩායමකට ටී-ෂර්ට් මැසීමේ පිරිවැය. වොලිබෝල් කණ්ඩායමකට ටී-ෂර්ට් මැසීමේ පිරිවැය. එතකොට දැන් 6 දෙනෙක් ශ්‍රී ලියන්න ඉස්සෙල්ලා වොලිබෝල් කණ්ඩායමකට ටී-ෂර්ට් මැසීමේ පිරිවැය. හරිද? වොලිබෝල් කණ්ඩායමකට ටී-ෂර්ට් මැසීමේ පිරිවැය. වොලිබෝල් කණ්ඩායමකට ටී-ෂර්ට් මැසීමේ පිරිවැය. අත්‍තරක් මොකද කරන්නේ? වොලිබෝල් කණ්ඩායමකට වගේ ටී-ෂර්ට් මහනකොට අපි තුමු ටී-ෂර්ට් 6ක් මහන්න ඕන. තව අතිරේක දෙකක් එක්ක 8ක් විතර මහනවා. එතකොට ටී-ෂර්ට් 8ේම පිරිවැය එකපාර ගණනය කරනවා නම් ඒකට කියනවා කාණ්ඩ පිරිවැය කරණය කියලා. හරි. ඒකට ගාණක් තියෙනවා ටක් ගාලා මෙන්න මේ ගාණ ලියා ගන්න බලන්න කට්ටිය. ඉස්සලා මේ ටික ලියන්නකො. මේ ටික ලියා ගන්න මුලින්ම. තව මේකේ ගානේ තව කොටසක් තියෙනවා. ඒ කොටසත් අපි ලියාගමු ඉස්සලා මේ ටික ලියන්න. ලියලා ඉවරලා මැසේජ් එකක් දාන්න ඉවරද කියලා. ඉවරුණා නම් මැසේජ් එකක් දාන්න.
ඊළඟ කොටස ලියාගමු. හරි මේ ටික ලියන්න තව පොඩි කොටසක් තියෙනවා ඔක්කොම. මේ ටික ලියාගන්න දෙයක් අකාර. මේකත් ඩෙලිවර් ලා මැසේජ් එකක් දාන්න. ඉක්මනට ලියා ගන්න ලියන පරක් වෙන ළමයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මේකත් ඩෙලිවර් ලා මැසේජ් එකක් දාන්න ඉවරයි.
හරි නේද? ලියලා ඉවරයිනේ. හරි. ඒතකොට මෙතන හදන්න ඕනේ කාණ්ඩයේ සම්පූර්ණ පිරිවැය තමයි හදා ගන්න ඕනේ. අවදානේ සපත්තු කුට්ටමක පිරිවැය හා විකුණුම් මිල තීරණය කරන්න. බලන්න මෙතන තියෙනවා කැපීමේ අංශයේ අයවැය නිෂ්පාදක පොදු කාර්ය ටිකයි අයවැයගත ක්‍රියාකාරකමයි. ඊට අමතරව නිෂ්පාදන පිරිවැයට 20% අනුපාතයක් මත විකුණුම් හා පරිපාලන පොදු කාර්ය අන්තර්ග්‍රහණය කළ යුතුය. ස්වරූපයෙන් සමාන සපත්තු කුට්ටම් 200ක් සැපයීමට පාසලකින් සමාගමට ඇණවුමක් ලැබී ඇත. දැන් 200ක් ඉල්ලලා තියෙනවා. අමුද්‍රව්‍ය 80000ක් යනවා. කාණ්ඩයේ සඳහා ගිය සත්‍ය කාලය වෙනම දිනවා. රුපියල් 42000ක පිරිවැයක් දරා ඇණවුම සඳහා විශේෂ සවිකිරීමේ යන්ත්‍රයක් කුලියට අරන් තියෙනවා. සවිකිරීමේ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රම පැටුම් කරන පැයකට 40යි. නිම කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පැයකට 20යි. සෑම ඇණවුමකම විකුණුම් මිල 20%ක ලාභාන්තිකයක් තබා ගැනීම සමාගමේ මිල කිරීමේ ප්‍රතිපත්තිය වේ. දැන් බලමු අපි මේකේ පිරිවැය හදාගමු. දැන් මෙතන මුලින්ම තියෙනවා අමුද්‍රව්‍ය 80000යි කියලා. අමුද්‍රව්‍ය පිරිවැය ගිහිල්ලා තියෙනවා මුලින්ම 80000යි. ඒක ඉස්සෙල්ලාම දාගමු. අමුද්‍රව්‍ය පිරිවැය 80000යි. හරි. බලමු මේකට දාගමු ඉස්සෙල්ලා පිරිවැයන් ටික ඔක්කොම එකතු කරගමු බලන්න බලන්න. අමුද්‍රව්‍ය 80000යි. ඊට අමතරව කාණ්ඩය වෙනුවෙන් ගත කළ කාලය කැපීම එකයි සවිකිරීම සහ නිම කිරීමේ දෙපාර්තමේන්තුව. දැන් මෙතන දීලා තියෙනවා නේ පුතේ මෙන්න මේ අයවැයගත පොදු කාර්යයන් ටික. අපි ඒවයින් අන්තර්ග්‍රහණ අනුපාත ටික හදාගමු මේ පැත්තෙන්. අන්තර්ග්‍රහණ අනුපාත. හරි. එකම කැපීම් සවිකිරීම නිම කිරීම. කැපීම් එකේ පොදු කාර්ය තියෙනවා 1.20ක්. පැය ගිහිල්ලා තියෙනවා 6000. ඒකට පැයකට රුපියල් 126ෙන් දෙනාම පැයකට රුපියල් 20යි. ඊළඟට සවිකිරීම අංශයේ අයවැයගත පොදු කාර්ය ලක්ෂ 2යි. එකෙන් ගිහිලා තියෙනවා ශ්‍රම පැය 5000. රුපියල් 40යි. ඊළඟ නිම කිරීම ඒකේ තියෙනවා 1.50. පිරිවැය 15000ක් දීලා තියෙනවා. ඒක රුපියල් 10යි. මේ තියෙන එක එක අංශයකට ගිය පොදු කාර්ය පිරිවැයන් ටික අන්තර්ග්‍රහණ අනුපාත ටික. හරි. බලමු දැන් එක එක අංශයෙන් කොහොමද පොදු කාර්ය යන්නේ කියලා. කාණ්ඩය වෙනුවෙන් ගත කරන කාලය. දාම් පොදු කාර්ය කැපීමේ සවිකිරීමේ නිම කිරීම. කැපීමේ අංශයෙන් අතන හදාගත්ත යන්ත්‍ර පැයකට රුපියල් 20 ගාණ යන්නේ. ඒතර පැය කීයක් ගියාද මෙතන? ඔය බලන්න පැය යන්ත්‍ර පැය 2000ක් ගිහලා තියෙනවා. යන්ත්‍ර පැය 2000යි. සවිකිරීමේ එකේ රුපියල් 40යි. ඒ වගේ පැය කීයක් ගියාද? ශ්‍රම පැය 750යි.
ඊළඟ නිම කිරීමේ එකේ අතන අනුපාතය 10යි. මෙතන පැය ගිහිලා තියෙනවා ශ්‍රම පැය 1000. පේනවනේ බෝඩ් එකේ තියෙනවා 10යි. එතකොට 20 වැඩි කිරීම 2000 ලක්ෂ 4යි. 40 වැඩි කිරීම 850 30000යි. මෙතන 10000යි. මෙතන ලක්ෂ 4යි මේ 40000යි. හරි. ඊට අමතරව කියනවා රුපියල් 42000ක පිරිවැයක් දරා මෙම ඇනෝම සඳහා විශේෂ වූ සවිකිරීමේ යන්ත්‍රයක් කුලියට ගෙන ඇත. එතකොට මේ 42000 ඒ කුලිය යන්නේ මේ යන්ත්‍රය වෙනුවෙන්. ඒකත් මේ කාණ්ඩයේ පිරිවැයක් විදිහට දාන්න ඕන. යන්ත්‍ර කුලී 42000යි. යන්ත්‍ර කුලිය 42000යි. ඊළඟට ශ්‍රම ඍජු ශ්‍රම වැටුප් අනුපාතය. ඍජු ශ්‍රමය ඍජු ශ්‍රමය මොන මොන අංශ වලද? සවිකිරීමේ අංශයයි නිම කිරීමේ අංශයයි. සවිකිරීමේ අංශයයි නිම කිරීමේ අංශයයි. සවිකිරීමේ අංශය පැයකට 40 ගන්න. පැයකට 40යි. බලන්න සවිකිරීමේ අංශයේ පැය කීයද කියලා 750යි නේ කලින් ආවේ. 750යි. අනිත් එකේ පැයකට රුපියල් 20යි. බලන්න මේ නිම කිරීම අංශයෙන් පැය කීයක් ගියද? පැය 1000යි. පැය 10යි. එහෙනම් 40 වැඩි කිරීම 750 30000යි. 20 වැඩි කිරීම 1000 20000යි. වෙන මොනවාද පිරිවැය යන්නේ? එතන කියන්නේ මේ තමයි මුළු පිරිවැය. දැන් ඔක්කොම එකතු කරන්න කියලා බලන්න. දෙලක්ෂ 52000යි. හරි මුළු පිරිවැය 252000යි. ඒකෙත් තියෙනවා විකුණුම් මිල මත 120ක ලාභාන්තිකයක් තියා ගන්නවා. දැන් අපි ලාභය තියන්නේ ඉස්සලා එකක පිරිවැය හොයාගමු. මේ ටික ලියා ගන්නකො කලින් එකක පිරිවැය ඉන්නකට හොයන්නයි යන්නේ. හරි එකක පිරිවැය හොයාගමු. ඒකක පිරිවැය කොහොමද ගන්න පුතේ? මෙතන 252000ක් ගිහිල්ලා තියෙනවා. ඒක බෙදන්න ඕන සපත්තු කුට්ටම් කීයක්ද මේ නිෂ්පාදනය කරන්නේ? සපත්තු කුට්ටම් 200ක් නේ මේ ගාන මැද තියෙන්නේ. සපත්තු කුට්ටම් 200ක්. ඒතකොට එක සපත්තු කුට්ටමක පිරිවැය කීයද රුපියල්? 1260යි. ඒකට ලාභෙකුත් තියාගත්තාම තමයි මොකක් හැදෙන්නේ? විකුණුම් මිල තීරණය වෙන්නේ. අපිට විකුණුම් මිල තීරණය කරනවා කියන්නේ කොහොමද? අර ඉස්සෙල්ලා ගන්න වගේ. විකුණුම් මිල මත 120ක ලාභාන්තිකය. ඒ කියන්නේ විකුණුම් මිල 100ක 100ක් නම් ලාභය 120යි. එහෙනම් එකක පිරිවැය හැදෙන්නේ 180යි. එහෙනම් අපි ලාභය හොයන්නේ මෙතන ලාභය හොයාගමු. 1260 80ෙන් බෙදලා වැඩි කරන්න ඒක 20යි. 1260 80ෙන් බෙදලා 20ෙන් වැඩි කරා. 1260 80ෙන් බෙදලා 20ෙන් වැඩි කරා. එතකොට එන්නේ 315යි. 315යි.
එහෙනම් 315 ගන්න 1565 විකුණු මිල 1565 ඒ විදිහට තමයි එකක විකුණු මිල තීරණය වෙන්නේ. අර කාණ්ඩයේ මේ තියෙන්නේ මුළු පිළිවෙල නෙමෙයි මේ තියෙන්නේ ඇත්තම ගත්තොත් කාණ්ඩයේ පිළිවෙල. ඒක නිවනම් හරි. මේ තියෙන්නේ කාණ්ඩ පිළිවෙල. එක ගාණෙන් බෙදලා ඒකට එක ගාණ එකතු කරපුවාම 1575ක් වෙනවා. ඒ විදිහට තමයි අපි අලෙවි කිරීම කරන්නේ. හරි ඉක්මනට ලියා ගන්න. හරිද පුතේ ගන්න තේරුණාද මේ ගාන? අපැදිලි දැන් තියනවා අහන්න බලන්න. පැහැදිලිද? හදාගෙන ඉවරද? කියන්න බලන්න. ඊළඟ කොටසට යන්න. net mini message එකම තේරුණා කියලා. හරි. අනිත් තමයි තරුෂි පැහැදිලි. අනිත් ළමයින්ට පැහැදිලි නැද්ද? මේ පාඩමේ තියෙන අන්තිම මාතෘකාව දාගන්න පුතේ එන සේවා පිරිවැයකරණය. සේවා පිරිවැයකරණය. දාගන්න ඊළඟ මාතෘකාවේ නම් දාගන්න සේවා පිරිවැයකරණය. හරි දාගන්න මාතෘකාව පුතේ සේවා පිරිවැයකරණය. සේවා පිරිවැයකරණය. හරි මේ කියන්නේ අපි භාණ්ඩ නෙමෙයි යම්කිසි සේවාවක් සපයපුවාම ඒ සේවාවට අදාළ පිරිවැය තීරණය කරනවානේ මේකයි සේවාවේ මිල කියලා. අන්න ඒකට තමයි කියන්නේ සේවා පිරිවැයකරණය කියලා. හරි සේවා පිරිවැයකරණය කියලා කියන්නේ යම්කිසි සේවාවකට අදාළ පිරිවැය තීරණය කරන විදියට කියනවා සේවා පිරිවැයකරණය කියලා. උදාහරණයක් හැටියට මතක තියාගන්න දැන් ඔය බස් එකේ ඕගොල්ලෝ යනකොට බස් එකේ ටිකට් එකක් ගන්නවානේ රුපියල් 50යි කියලා. එතකොට ඒ රුපියල් 50යි කියලා ටිකට් එකක් ගන්නනේ සේවා පිරිවැයකරණේ යටතේ තීරණය කරපු හින්දා එක සේවාවක පිරිවැය තමයි ඒ තියෙන්නේ ඒකට. දැන් ඔයගොල්ලෝ AD ක්ලාස් එකට එද්දී මාසික පන්ති ගාස්තුව රුපියල් 2500 මම දන්නේ ගාන කීයද කියලා. කීයක් හරි ගාස්තුව දැන් අපි උදාහරණයකට හිතමු රුපියල් 2500යි කියලා. ඔයාලට ගාස්තුව කියනවා මේ AAT වලට මාසික ගාස්තුව රුපියල් 2500යි.
එතකොට 2500යි කියලා තීරණය කරන්නේ සේවා පිරිවැය කරලේ මත. දේශකවරුන්ගේ මේ වැටුප් ඊට පස්සේ ශාලා කාස්තු දැන් නම් ශාලා කාස්තු නැහැනේ. ඊට පස්සේ ඉන්ටර්නෙට් වියදම් අරපන් මේවා ටියුබ් වියදම් මේවා ඔක්කොම බලලා තමයි මාසික පන්ති ගාස්තුව 2500යි කියලා AT එක්සෑම් එකට කියන්නේ. අන්න ඒ වගේ අපි හැම දෙයකම කිසියම් භාණ්ඩයක් විකුණන්න නැතුව සේවාවක් සපයන වෙලාවේදී පිරිවැය තීරණය කරනවානේ. අන්න ඒකට කියනවා මොන පිරිවැයකරණය කියලාද? සේවා පිරිවැයකරණය කියලා. හරි. ලියා ගන්න මේම සේවා පිරිවැයකරණය කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියන්න. කිසියම් සේවාවක් සම්පාදනය කිරීමේදී එම සේවාවට අදාළ වැය වූ පිරිවැය හා හරිද? එම සේවාවට අදාළ වැය වූ පිරිවැය හා ලාභය සැලකිල්ලට ගනිමින් සේවාවේ මිල තීරණය කිරීම සේවා පිරිවැයකරණය වශයෙන් හඳුන්වයි. සේවාවේ මිල තීරණය කිරීම සේවා පිරිවැය වශයෙන් හඳුන්වයි. සේවා පිරිවැයකරණය වශයෙන් හඳුන්වයි. උදාහරණයක් හැටියට ලියා ගන්න. උදාහරණයක් බසයක ගමන් කිරීමේදී එක් මගියෙකුගේ ගාස්තුව තීරණය කිරීම. බස් එක ගමන් කිරීමේදී එක් මගියෙකුගේ ගාස්තුව තීරණය කිරීම. තව එකක් අධ්‍යාපන ආයතනයක් සිසුවෙකුගේ පන්ති ගාස්තුව තීරණය කිරීම. අධ්‍යාපන ආයතනයක් සිසුවෙකුගේ පන්ති ගාස්තුව තීරණය කිරීම. අධ්‍යාපන ආයතනයක් සිසුවෙකුගේ පන්ති ගාස්තුව තීරණය කිරීම. හරි. අධ්‍යාපන ආයතනයක් සිසුවෙකුගේ පන්ති ගාස්තුව තීරණය කිරීම. මෙන්න මේකේ උදාහරණ ටිකක් තියෙනවා. මේ තව ටිකක් ලියා ගන්න බලන්න. මෙන්න මේ වගුව ගහ ගන්න උතන. මේ වගුව ගහ ගන්න උතන. සේවා කර්මාන්තයයි භාවිතා කළ හැකි අපොඩ ඉන්න. නෑ එතන ගන්න එපා ඒක. පොඩ ඉන්න. හරි. ඔතන ලියාගත්තනේ ඒක ගන්න එපා කියන්න එපා. මේ ගන්න. හරි උදාහරණ ලියාගත්තේ නේද? සිසු අධ්‍යාපන ආයතනයක් සිසුවෙකුගේ පන්ති ගාස්තුව තීරණය කිරීම. හරි. ඊළඟට තව අනුමාර්ථකාවක් දාගන්න. සංයුක්ත පිරිවැය ඒකකය. සංයුක්ත පිරිවැය ඒකකය. අනුමාර්ථකාවක් දාගන්න උදේ සංයුක්ත පිරිවැය ඒකකය. සංයුක්ත පිරිවැය ඒකකය. හරි. සංයුක්ත පිරිවැය ඒකකය.